රයිට්. දරුවනේ අපි දැන් සාකච්ඡා කිරීමට සූදානම් වෙන්නේ 2018 ප්‍රශ්න පත්‍රයේ 45 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නය ප්‍රධාන වශයෙන්ම අපිට විද්‍යුත් ශක්තිය හා සම්බන්ධ ප්‍රශ්නයක්. මේක කියනවා බලන්න මෝටර රථයක් පණ ගැන්වීමේදී එහි පණ ගැන්වූ මෝටරය මගින් තප්පර 1.2ක් තුල එහෙනම් මෙන්න මේකේ දත්තයක් විදිහට දීලා තියෙන කාලය 1.2යි තප්පර කියලා 12 වෝල්ට් බැටරියකින්. දැන් අපි බලමු මේ වෝල්ට් 12ක් කියලා තියෙනවා 50 ඇම්පියර් ධාරාවක් ඇදගනී. බැටරියේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගැනීම හැකි තමයි. අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගැනීම හැකි නම් ඒ කියන්නේ මෙන්න මෙයාගේ E සමානයි V සමානයි 12 වෝල්ට් අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R සමානයි බිඳුවයි I සමානයි 50 ඇම්පියර්. I සමානයි 50 ඇම්පියර්. එතකොට අපි දන්නවා මෙන්න මෙතන විද්‍යුත් ශක්තිය අපි ක්ෂමතාව කියන එක ගත්තොත් අපි ක්ෂමතාවේ සූත්‍ර දන්නවා. මොනවාද දරුවනේ ක්ෂමතාවේ සූත්‍ර? P සමානයි VI P සමානයි I වර්ග R P සමානයි V වර්ගයට R P සමානයි VI P සමානයි I වර්ග R P සමානයි V වර්ගයට R E සමානයි VI T අපි E කියන එක අපි කියමු තාප ශක්තිය ශක්තිය සමානයි මෙන්න මේ VI වැඩි කරනවා මම කාලේ පැහැදිලිද VIT H සමානයි I වර්ග R T H සමානයි V වර්ගයේ බෙදීම R T H සමානයි VIT H සමානයි I වර්ග RT H සමානයි V වර්ග බෙදීම R වතාවක් T. එතකොට මම දත්ත විදිහට දන්නා පුතාලා මේක අපි කාලය T = මම මෙතන දන්නවා V ව දන්නවා T ව දන්නවා I ව දන්නවා. එහෙමනම් මම මොකද කරන්නේ? මෙන්න මේ සමීකරණය තෝරා ගන්නවා. ශක්තිය සමානයි VIT කියලා. එතකොට මෙතන විභවාන්තරය H සමානයි VIT වෙද්දී V කියලා කියන්නේ 12යි I කියලා කියන්නේ 50යි T කියලා කියන්නේ 1.2යි. එතකොට අපි ගත්තොත් 50 12 1.2. පනහ වැඩි කරනවා 12 වැඩි කරනවා අපිට එනවා 720ක් එනවා 720යි ජූල් කියලා H තාප ශක්තිය මට ලැබෙනවා 720යි ජූල් කියලා. පැහැදිලි නේද දරුවනේ? හරි. ඔන්න බලමු පිළිතුරක් තියෙනවද කියලා. ඔව් පැහැදිලි පිළිතුරක් තියෙනවා.
මෙන්න මෙතන තියෙනවා පැහැදිලි පිළිතුරක් 720යි ජූල් කියලා. පැහැදිලි නේද? right. පුතේ මතක තියාගන්න මෙන්න මේ කියන points ටික. මම දන්නවා තාපයේ තියෙන සමීකරණ ටික. මොනවද? Q සමානයි MC delta theta. Q සමානයි ML. දැන් මෙන්න මේ Q කියන්නේ ශක්තිය. එතකොට මට තාප ශක්තියේ සමීකරණ. ඒ කියන්නේ මට Q වෙනුවට ලියන්න පුළුවන් ඕනනම් VIT Q වෙනුවට ලියන්න පුළුවන් I වර්ග RT Q වෙනුවට ලියන්න පුළුවන් V වර්ග පිට R වතාවක් T කියලා. මේ දෙක ලියන්න පුළුවන්. එතකොට මට මේ දෙක මිශ්‍ර කරලා අවශ්‍ය නම් ලියන්න පුළුවන් මේ දෙක මිශ්‍ර කරලා මේ ඔන්න ලියන්න පුළුවන් VIT සමානයි MC delta theta. I වර්ග RT සමානයි MC delta theta. V වර්ග RT සමානයි MC delta theta. VIT සමානයි MC delta theta. I වර්ග RT සමානයි MC delta theta. V වර්ග බෙදීම RT සමානයි MC delta theta. පැහැදිලිනේ? right. එතකොට මෙන්න මෙයාගේ මට MC delta theta නැතුව ඕන නම් ML ව දාන්නත් පුළුවන් මෙතනට. මෙහෙම දාන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට මට Q සමානයි MC delta theta. මේ දෙපැත්තම කාලයෙන් බෙදනවා. මේ දෙපැත්තම මම කාලයෙන් බෙදනවා. මට මෙන්න මේ Q බෙදීම T වෙනුවට ලියන්න පුළුවන් අවශ්‍ය නම් ක්ෂමතාව කියලා. ඒ කියන්නේ මට ලියනවා P සමානයි MC delta theta බෙදීම T කියලා. ඒ වගේම තමයි මට P කියන කෙනාව ලියන්න පුළුවන් කොහොමද පුතේ? P කියන කෙනාව VI සමානයි MC delta theta බෙදීම T. I වර්ග R සමානයි MC delta theta බෙදීම T. V වර්ගයට R සමානයි MC delta theta බෙදීම T. දැන් මේ වගේ මට මේ MC delta theta දාන්න නැතුව අවශ්‍ය නම් මේ MC delta theta දාපු හැම තැනටම දාන්න පුළුවන් M L කියලා. ML කියලා ලියන්න පුළුවන්. ඒ වගේ මෙතනත් ලියන්න පුළුවන් මට මොකද්ද? මේ පාස් පේපර්ස් විවරණය කරද්දී මතක තියාගන්න ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ආව ප්‍රශ්නෙට මරණ පරීක්ෂණ කරලා වැඩක් නැහැ. ඒ ප්‍රශ්නෙත් එක්ක ඔබ අපි කල්පනා කරන්න ඕනේ ඉදිරියට මොන වගේ ප්‍රශ්නයක් එයිද අපි ඒන ප්‍රශ්නෙට කොහොමද මුහුණ දෙන්න කියලා දැඩිව කල්පනා කරන්න ඕනේ. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරා නිවැරදි පිළිතුර උනේ අවසාන පිළිතුර. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. තාප විකිරණය පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ අතරින් කුමක් සත්‍ය වේද? අපි දන්නවා තාපය ගමන් කරන ක්‍රම තුනක් තියෙනවා. තාපය හානි වන ක්‍රම තුනක්. සන්නයනය. ඒ වගේම සංවහනය. ඒ වගේම
විකිරණය. මෙන්න මේ සන්නායනයයි සංවහනයයි දෙකට ප්‍රධාන වශයෙන් බලපානවා පෘෂ්ඨ වර්ගඵලය, ඒ වගේම පෘෂ්ඨ ස්වභාවය. පෘෂ්ඨ වර්ගඵලයේ පෘෂ්ඨ ස්වභාවය මත සංවහනය සහ විකිරණය තීරණය වෙනවා. සංවහනය ගලා යන ප්‍රවාහයේ නැත්නම් ගලා යන තරලයේ ශීඝ්‍රතාව මත රඳා පවතිනවා. ඒ වගේම උෂ්ණත්ව වෙනස මත උෂ්ණත්ව වෙනස මතත් මෙන්න මේ සංවහනය තීරණය වෙනවා. හැබැයි අපි විකිරණය ගත්තොත් පෘෂ්ඨ වර්ගඵලයේ සුපෘෂ්ඨ ස්වභාවය, පෘෂ්ඨ වර්ගඵලයේ පෘෂ්ඨ ස්වභාවය සහ විකිරණය රඳා පවතින අනිත් සාධකය තමයි නිරපේක්ෂ උෂ්ණත්වය. නිරපේක්ෂ උෂ්ණත්වය. එතකොට අපි සන්නායනය ගත්තොත් තාප සන්නායකතාව, උෂ්ණත්ව අනුක්‍රමණය, හරස්කඩ වර්ගඵලය කියන සාධක සන්නායනය මත තීරණය වෙනවා. සන්නායනය, සංවහනය සහ විකිරණය කියන තාප හානි වන ක්‍රම තුන. එතකොට මම ගියොත් එහෙම හරි. තාප විකිරණ හොඳින් අවශෝෂණය කරන වස්තුවක් හොඳ විමෝචකයක් නොවේ. තාප විකිරණ හොඳින් අවශෝෂණය කරන වස්තුවක් හොඳ විමෝචකයක් නොවේ. පුතේ, අපි දන්නවා තාපය හොඳින් අවශෝෂණය කරන්න පුළුවන්. එයාට විමෝචනය කිරීමේ හැකියාවක් තියෙනවා. තාපය උරා ගන්නවා වගේම තාපය පිට කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම තාප විකිරණ. එසා පළවෙනි ප්‍රකාශය වැරදි. රිදී ආලේපවල විදුරු බිත්ති තර්මෝස් ප්ලාස්කු තුල විකිරණ හානිය අඩු කරයි. අනිවාර්යයෙන්ම අපි දන්නා තර්මෝස් ප්ලාස්කුව එහෙම නැත්නම් උණු වතුර බෝතලේ ගත්තොත් මේ උණු වතුර බෝතලයේ තුල තියෙන මේ දිලිසෙන සුළු රිදී ආලේපිත පෘෂ්ඨයේ මගින් විකිරණය මගින් ශක්ති හානිය එහෙම නැත්නම් තාප හානිය අඩු කරනවා. පැහැදිලිව මේක හරි. තාප විකිරණ විද්‍යුත් චුම්බක තරංග වලට අයත් නෙවෙයි. දරුවනේ තාප විකිරණ කියලා කියන්නේ විද්‍යුත් චුම්බකවලම ප්‍රභේදයක්. තාප විකිරණ කියලා කියන්නේ විද්‍යුත් චුම්බකවලම ප්‍රභේදයක්. එහෙනම් මෙන්න මේ ප්‍රකාශය වැරදි. හිරුවෙලේ ඇති උෂ්ණ ස්ථාන සඳහා කළු වැදුම් නිර්දේශ කරනුයේ ඒවායේ තාප විකිරණය වැඩි වශයෙන් අවශෝෂණය නොකරන නිසාය. උෂ්ණ ස්ථාන වලට පුතේ නිර්දේශ කරන කළු වැදුම්ද සුදු වැදුම්ද? සුදු වැදුම්නේ. සුදු වැදුම්. සුදු වැදුම් නම් මේ කියන කතාව හරි. සුදු තාප විකිරණ අවශෝෂණය කරන්නේ නැහැ. අපි තදම කළු වස්තුන්ට කියනවා කෘෂ්ණ වස්තුන් කියලා. තද කළු වස්තුන්ට අපි කියනවා කෘෂ්ණ වස්තුන් කියලා. මෙයාලා තාපේ උරා ගැනීම ඉතා ඉහළයි. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට තාපය සංක්‍රමණය කළ හැක්කේ විකිරණයෙන් පමණයි. සම්පූර්ණයෙන් බොරු. සන්නායනය, සංවහනය සහ විකිරණය කියලා තාපය සංක්‍රමණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් තාපය ගලාගෙන යන්නේ ක්‍රම තුනක් තියෙනවා. එතකොට මේකේ ඔබ චුට්ටක් බලා ගන්න සන්නායනය කොහොමද සිද්ධ වෙන්නේ?
විකිරණය කොහොමද සිද්ධ වෙන්නේ? ඒ වගේම සන්නායනීය ගුණාංග මොනවද? සංවහනීය ගුණාංග මොනවද? විකිරණීය ගුණාංග මොනවද කියන එක බලන්න. ඒ වගේම සන්නායනයේ රඳා පවතින සාධක මොනවද කියලා ඔබ බලන්න. ඒ කියන්නේ දැන් අපි හරස්කඩ වර්ගඵලය වැඩි වුණොත් මොකද වෙන්නේ? සන්නායනයට. හරි තාප සන්නායකතා සංගුණකයේ වැඩි වුණොත් සන්නායනයට මොකද වෙන්නේ? උෂ්ණත්ව වෙනස වැඩි වුණොත් මොකද වෙන්නේ? උෂ්ණත්ව අනුක්‍රමණය වැඩි වුණොත් මොකද වෙන්නේ? උෂ්ණත්ව අනුක්‍රමණය අඩු වුණොත් මොකද වෙන්නේ? කියන එක ඔබ සාකච්ඡා කරන්න ඕනේ. මෙන්න මේ සන්නායනය සම්බන්ධයෙන්. එහෙනම් නිවැරදි පිළිතුරු දෙක අපි ඉදිරියට යමු. ගෘහස්ත විද්‍යුත් පරිපථයක කොටසක් රූපයේ දක්වා ඇත. ඒ XYZ යනු විද්‍යුත් උපකරණ තුනකි. XYZ විද්‍යුත් උපකරණ තුනකි. එක් උපකරණයක් හෝ ලුහුවත් වූ විට පරිපථයේ ආරක්ෂාව සඳහා පරිපථ බිඳිනයක් සර්කිට් බ්‍රේකර් එකක් සතුරු කළ යුතු සුදුසුම ස්ථානය. පුතේ සජීවී අග්‍රයේ පටන් ගන්න ස්ථානය තමයි වඩාත්ම යෝග්‍ය. අපි බ්‍රේකර් එකක් එහෙම නැත්නම් ෆියුස් එකක් සවි කරනවා නම් අපි සවි කළ යුතු යෝග්‍යතම ස්ථානය වෙන්නේ මෙන්න මේ සජීවී අග්‍රයේ හැකිතාක් සජීවී අග්‍රය ආරම්භ කරන ස්ථානය තමයි අපිට බ්‍රේකර් එකකට විලායකයකට වඩාත් යෝග්‍යම ස්ථානය. හරි මේකේ පිළිතුර එහෙනම් A. මේකේ පිළිතුර E 47 ට යනවා. අදින ලද කම්බියක් පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ අතරින් කුමක් සත්‍ය වේද? හරි. පුතේ අපි දන්නවා මේ අදින ලද කම්බියක් කියන්නේ මෙන්න මෙයාගේ L දිගක් තිබ්බනම් මෙයාගේ ආරම්භයේ L දිගක් තිබ්බනම් අපි මෙන්න මෙයාව එක කෙලවරකින් මේ ආකාරයට නවත්තලා F බලයක් යෙදුවොත් මෙන්න මෙයාගේ හරස්කඩ වර්ගඵලය එනම් අපිට ලියන්න පුළුවන් F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L කියලා. F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L. ඒ වගේම F සමානයි KE කියලා ලියන්න පුළුවන්. ශක්තිය මේක ඇද්දාම ගබඩාවේ ශක්තිය භාගයයි FE කියන්න පුළුවන්. ඒ වගේම E සමානයි භාගයයි KE වර්ග කියන්න පුළුවන්. එතකොට මේකේ අපි දිගෙහි වෙනස E කියලා කියන්න පුළුවන්. y කියලා කියනවා අපි යම් මාපාංකයට. යම් බලමු. E ගබඩාවේ ඇති ප්‍රත්‍යස්ත විභව ශක්තිය ආතතියේ සහ විතතියේ ගුණිතයෙන් දෙනු ලැබේ. ඒ මොකද්ද? නෑ Fe ආතතිය කියලා කියන්නේ යොදන බලය, විතතිය කියන්නේ Fe නෑ භාගයයි Fe වලින් දෙන්නේ. ගබඩාවට ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය මේ භාගයයි Fe වලින් දෙන්නේ. පළවෙනි ප්‍රකාශය වැරදි. ප්‍රත්‍යක්ෂ සීමාව ඉක්ම වූ පසුවත් ප්‍රත්‍යාබලය ඉවත් කළ විට කම්බිය මුල් දිගට නැවත පැමිණේ. පුතේ ප්‍රත්‍යක්ෂ සීමාව තුල අපි සීමාවල් දෙකක් ගැන කතා කරනවා. මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක. හරි.
අපි AB කියලා කිව්වොත් ප්‍රත්‍යස්ත සීමාව, B ඉඳලා C ට කිව්වොත් සමානුපාතික සීමාව. මෙන්න මේ ප්‍රත්‍යස්ත A ඉඳලා B ට කිව්වොත් අපි සමානුපාතික සීමාව. මෙන්න මේ සමානුපාතික සීමාව තුළ F බෙදීමේ සමානයි y වතාවක් E බෙදීමේ පිළිපදිනවා. මෙන්න මේ සමානුපාතික සීමාව තුළ ප්‍රත්‍යස්ත සීමාව තුළ මේක පිළිපදින්නේ නැහැ. හැබැයි අපි ප්‍රත්‍යස්ත සීමාවේ මෙන්න මෙතන අපි කියනවා ප්‍රත්‍යස්ත සීමාව කියලා. දැන් මෙන්න මෙයා ප්‍රත්‍යස්ත සීමාව උපරිමයට ඇදිලා ඇතෑරියොත් අයත් මුල් ස්ථානයට පිහිටීමට එනවා. ඒකට සමානුපාතික සීමාවේ කෙළවරට ඇදලා ඇතෑරියත්, සමානුපාතික සීමාවේ කෙළවරට ඇදලා ඇතෑරියත්, ප්‍රත්‍යස්ත සීමාවේ උපරිමයට ඇදලා ඇතෑරියත් මෙයා මුල් පිහිටීමට එනවා. හැබැයි ප්‍රත්‍යස්ත සීමාව පැන්නට පස්සේ මෙයාට මුල් ස්වභාවයට පත්වීමේ හැකියාවක් නැහැ. මෙයාගේ ප්‍රත්‍යස්ත ගුණය විනාශ වෙනවා. පැහැදිලි මං හිතන්නේ. එසා මෙන්න මේ දෙවනි ප්‍රකාශය වැරදි. සමානුපාතිකව සීමාව තුළදී කම්බියේ ආතතිය එහි විතතියට සමානුපාතික වේ. අපි දන්නවා යොදන බලය ඊට සමානුපාතිකයි. ඔව්නේ. F වැඩි වෙද්දී මේ සමානුපාතික සීමාව තුළ අපි දන්නවා සමානුපාතික සීමාව තුළ මේක F නම් මේක E නම් සමානුපාතික සීමාව තුළ මොකද වෙන්නේ? F වැඩි වෙන්න E වැඩි වෙනවා. F වැඩි වෙන්න E වැඩි වෙනවා. සමානුපාතික සීමාව තුළ F වැඩි වෙද්දී E වැඩි වෙනවා. F වැඩි වෙද්දී E වෙනවා. F වැඩි වෙද්දී E වැඩි වෙනවා. පැහැදිලි මං හිතන්නේ. සමානුපාතික සීමාව තුළ යොදන ලද බලය සහ කම්බියේ හරස්කඩ වර්ගඵලයේ ගුණිතය ප්‍රත්‍යාබලයට සමාන වෙනවා. නෑ ප්‍රත්‍යාබලය කියලා කියන්නේ F බෙදීමේ මේක වැරදි. ප්‍රත්‍යස්ත සීමාවෙන් පසු පමණක් කම්බිය ඇදීමට ලක්විය හැකිය. මේක බොරුවක්. ප්‍රත්‍යස්ත සීමාවෙන් පමණක් කම්බිය ඇදීමට ලක්විය හැකිය කියන්නේ මේක ආරම්භයේදී අපි බලයක් යොදන මුල් අවස්ථාවේ ඉඳලා මේ ඇදෙන්න පටන් ගන්නවා. එබැවින් නිවැරදි පිළිතුර වෙන්නේ දරුවනේ කවුද? නිවැරදි පිළිතුර වෙන්නේ කවුද? ඔව් තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර වෙනවා. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නයට යමු. 49 වෙනි ප්‍රශ්නය. විවේකයෙන් පසුවන මිනිසෙකුගේ හෘද වස්තුව මගින් මිනිත්තුවට ලීටර් 6ක රුධිර පරිමාවක් එක විනාඩියට 6 ලීටර් රුධිර පරිමාව සිරුර පුරා ඇති කේශනාලිකා තුළින් තප්පරයට මිලිමීටර් සාමාන්‍ය වේගයකින් ගමන් කරයි. එකයි තප්පරයට මිලිමීටර එකකින් ගමන් කරයි. එක් කේශනාලිකාව රූපතරහන රූපේ දක්වා ඇත. රුධිරය ආස්තරීය ප්‍රවාහයක් සහිත අසම්පීඩ තරලයක් බව උපකල්පනය කරන්න. ෆයි සමානයි 3 නම් සිරුර තුර ඇති කේශනාලිකා සංඛ්‍යාව වනුයේ. ෆයි සමානයි 3 නම් සිරුර තුල ඇති කේශනාලිකා වනුයේ. හරි. දැන් මෙතන තියලා තියෙන්නේ මේ එක් කේශනාලිකාව රූප සටහන.
එක් කේශනාලිකාව රූප සටහන තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට මෙන්න මෙයාගේ විස්කම්භය 6 මයික්‍රෝමීටර්, දිග 1 මිලිමීටර්. හරි. බලමු අපි. දැන් මෙයාගේ එක විනාඩියක් ගත්තොත් ලීටර් 6ක් රුධිරයේ පරිමාවක් යනවා. මිනිත්තුවට ලීටර් 6ක්. එතකොට එක විනාඩියට 6 ලීටර යනවා නම් අපි එක තප්පරයක් සැලකුවොත් මොකද වෙන්නේ? 6 ලීටර කියන්නේ 10යි ඝන සෙන්ටිමීටර් බෙදනවා 60. 10යි ඝන සෙන්ටිමීටර් බෙදනවා 60. එක තප්පරයකදී 6 ලීටරනේ. ඒ කියන්නේ එක තප්පරයකදී 6 ලීටර බලුවොත් මේක ඝන සෙන්ටිමීටර් මෙච්චරක් වෙන්න ඕනේ. 6000. ඒ කියන්නේ එක තප්පරයකදී 100යි ඝන සෙන්ටිමීටර් පරිමාවක් තියෙනවා. එක තප්පරයක් ගත්තොත්. හරි. එතකොට මෙයාගේ ද්‍රවය ගලන ප්‍රවේගය එක තප්පරයකදී මිලිමීටර 1යි. ඒ කියන්නේ මම ගත්තොත් මෙන්න මෙහෙම කේශනාලිකාවක් මේක දිගේ මෙයාට යන්න පුළුවන්. මේක දිගේ මෙයාට යන්න පුළුවන් එක තප්පරයකදී මිලිමීටර 1යි. දැන් එක තප්පරයකදී මිලිමීටර 1යි කියන්නේ කේශනාලිකාවක දිගත් මිලිමීටර 1යි. එහෙනම් එක තප්පරයක් ගත්තොත් මේ තප්පරයට මිලිමීටර යන්න පුළුවන් 1යි. මෙයාගේ දිගත් 1 මිලිමීටරයයි. ඒ කියන්නේ මෙයා හරියටම යන්නේ කොච්චර දිගද? කේශනාලිකාවක දිග. එහෙනම් මේ එක තප්පරයක් සැලකුවොත් මෙයා යන්නේ මිලිමීටර 1යි. ඒ කියන්නේ කේශනාලිකාවක දිග. එතකොට මෙන්න මෙයාගේ හරස්කඩ විස්කම්භය 6 මයික්‍රෝමීටර්, අරය 3 මයික්‍රෝමීටර්. එහෙනම් මෙන්න මෙයාගේ රේඩියස් එක අරය 3 මයික්‍රෝමීටර්. දැන් මම බලුවොත් එක තප්පරයකදී කේශනාලිකාවක පරිමාව කේශනාලිකාවක පරිමාව 5r වර්ග h. එතකොට 5 මයික්‍රෝමීටර 3යි. වැඩි කිරීම 3යි. උස මිලිමීටර 1යි. එහෙනම් මයික්‍රෝමීටර කියලා කියන්නේ 3 බෙදන්න ඕනේ. අපි දන්නවා 10යි මිලිමීටර කියන්නේ 1 සෙන්ටිමීටර. ඒ කියන්නේ 10යි මිලිමීටර කියන්නේ 1 මීටර. එතකොට මයික්‍රෝමීටර 1000ක් මිලිමීටර 1යි. ඒ කියන්නේ 10යි මයික්‍රෝමීටර කියන්නේ 1 මිලිමීටර. ඒ කියන්නේ 1 මීටරයක් ගත්තොත් 10/6යි මයික්‍රෝමීටර වෙනවා. එහෙනම් මම මෙන්න මේ අගය
මෙන්න මෙයාගේ පරිමාව මෙන්න මේ පරිමාව මේක බෙදනවා මම 10/6න් මේක මීටර් කරන්න මම බෙදනවා 10/6න් මිලිමීටර් කරන්න මම බෙදනවා 10/3. හැබැයි 5 ගියාගේ අපිට දීලා තියෙනවා කීයද 3යි. එන එක තප්පරයකදී පරිමාව ඝන මීටර වලින් ගත්තොත් 3 වරක් 3 9යි 9 වරක් මේ 5 ගේ 3ත් එක්ක 27 බෙදීම 10 6 12යි 13යි 14යි 15යි. එහෙනම් මේ කුට්ටයක්දී 27 වැඩි කිරීම 10 ඍණ 15යි ඝන මීටර වෙනවා. එතකොට එක තප්පරයක් තුල යන රුධිර පරිමාව ඝන සෙන්ටිමීටර් 100යි. එහෙනම් ඝන සෙන්ටිමීටර් 100යි කියන්නේ 100යි සෙන්ටිමීටර් සෙන්ටිමීටර් මීටර කරන්න 100ෙන් බෙදනවා. සෙන්ටිමීටර් මීටර කරන්න 100ෙන් බෙදනවා. සෙන්ටිමීටර් මීටර කරන්න 100ෙන් බෙදනවා. එතකොට මොකද වෙන්නේ දරුවනේ? මෙන්න මේකට මේක කැපිලා යනවා. මට එනවා එක බෙදීම 10 4 වෙනි බලයක්. මේ 4 වෙනි බලය උට ගියාට පස්සේ එක වැඩි කිරීම 10 ඍණ 4 වෙනි බලයක් කියලා. එක වැඩි කිරීම 10 ඍණ 4 වෙනි බලය එක තප්පරයක් තුල යන සම්පූර්ණ රුධිර පරිමාව තමයි මේ තියෙන්නේ. එක තප්පරයක් තුල යන රුධිර පරිමාව තමයි මේ තියෙන්නේ. එක වැඩි කිරීම 10 ඍණ 4යි ඝන මීටර. එක කේශනාලිකාවක පරිමාව තමයි මේ තියෙන්නේ. එහෙනම් එක තප්පරයකදී පරිමාව එක වැඩි කිරීම 10 ඍණ 4යි ඝන මීටර. එක කේශනාලිකාවක පරිමාව සමානයි 27 වැඩි කිරීම 10 ඍණ 15. එනනම් මම මෙන්න මේක බෙදනවා. එක බෙදනවා. එක වැඩි කිරීම 10 ඍණ 4 බෙදනවා. 27 වැඩි කිරීම 10 ඍණ 15ක් උඩට යනවා. එක බෙදනවා 27න් වැඩි වෙනවා 10 ඍණ 4 10 ධන 15. එතකොට 10 15න් 10 4ක් ගියාම මට වැටෙනවා 10 11යි 1 8 27. මට 1 27න් බෙදමු බලන්න. 1 බෙදමු 0.037යි 0.037යි 10 11 මේ දශම ස්ථානයේ 1යි දෙපොලක් මේ පැත්තට ගෙනවා. 3.7 වැඩි කිරීම 10 ඍණ 2යි දශම ස්ථානයේ මේ පැත්තට 10 ඍණ බල වැඩි වෙන්නේ. මේක ඇත්තට වෙන්න 10 ඍණ 1යි මෙතනට පැන්න 10 ඍණ 2යි වැඩි කිරීම 10 11යි 3.7 වැඩි කිරීම 10 9යි. පැහැදිලි මම හිතන්නේ. පිළිතුර බලමු. මේක සම්පූර්ණයෙන්ම තියෙන ඒකක පරිවර්තන නිකන් වර්ගඵලයේ පරිමාව ගණනක් වගේ. පිළිතුර වෙන්නේ දරුවනේ 3.7 වැඩි කිරීම 10 9. කරපු ක්‍රමවේදයේ තේරුම් ගන්න එක තප්පරයකදී යන පරිමාව බැලුවා. ඒ කියන්නේ මට කිව්වා එක තප්පරයකදී මේ
තප්පරයට මිලිමීටර 1යි. ඒ කියන්නේ එක තප්පරයකදී යනවා මෙන්න මේ දුර යන්නේ. එක තප්පරයකදී මේ දුර. මේ දුර යනවා කියන්නේ මෙන්න මේ පරිමාවක් වැය වෙනවා එක කේශනාලිකාවක් පිරෙන්න. එක කේශනාලිකාවක් පිරෙන්න මේ ප්‍රමාණය යනවා. දැන් එහෙනම් මේක පිරෙන්න කොච්චර වෙලාද යන්නේ? එක තප්පරයයි. එතකොට මම මේකේ පරිමාව හොයාගත්තා. එතකොට මට කියලා තියෙනවා මිනිත්තුවකට ලීටර 6ක්. එහෙනම් මේක පිරෙන්නේ තප්පරයයිනේ. එහෙමනම් මං හෙව්වා මිනිත්තුවකට විනාඩියකට ලීටර 6යි නම් එක තප්පරයකට ලීටර කොච්චරද යන්නේ කියලා. එහෙනම් එක තප්පරයකට ලීටර ප්‍රමාණය මම බෙදුවා එක කේශනාලිකාවකට තප්පරයකදී වැය වෙන පරිමාණය. එක තප්පරයකට සම්පූර්ණයෙන් වැය වෙන රුධිර ප්‍රමාණය මම බෙදුවා එක තප්පරයකදී කේශනාලිකාවට යන ප්‍රමාණය. හරි. එවනම් හොඳයි අපි නිවැරදි පිළිතුර 3 අවසන් ප්‍රශ්නය වෙත යමු. රූපයේ දැක්වෙන ධාරා තුලාව කොටසක් වන ප්ලාස්ටික් රාමුවේ A හා B ලක්ෂ හරහා සන්නායක කම්බියක් සම්බන්ධ කර පද්ධතිය තිරස්තලයක සන්තුලනය කර ඇත. කම්බියේ දිග 10ක් සෙන්ටිමීටර වන අතර කම්බිය හරහා ස්‍රාව ඝනත්වය ඒ කියන්නේ B 2 වැඩි කිරීම 10^3 ටෙස්ලා වන 2 වැඩි කිරීම 10^3 ටෙස්ලා වන ඒකාකාර තිරස් චුම්බක ශේෂ්ත්‍රයක් යොදා ඇත. කම්බිය තුළින් A සිට B දක්වා දිශාවට කම්බිය තුළින් A සිට B දිශාවට 10 ඇම්පියර් විද්‍යුත් ධාරාවක් ගමන් ගන්න අවස්ථාවේදී පද්ධතිය තිරස්තලයේම සන්තුලනය කළ තබා ගැනීම සඳහා තුලා තැටිය මත තැබිය යුතු ස්කන්ධය කොපමණද? ගුරුත්වාකර්ෂණ ත්වරණය 10 ms ශ්‍රේණියක් ගන්න. හරි. අපි චුම්බකත්වයේ නිසා හටගන්නා බල ගත්තොත් අපි දන්නවා F සමානයි BIL කියලා සමීකරණයක් තියෙනවා. එතකොට මේකේ B කියලා කියන්නේ ස්‍රාව ඝනත්වය. චුම්බක ස්‍රාව ඝනත්වය අපි කියනවා B කියලා. B කියලා කියනවා චුම්බක ස්‍රාව ඝනත්වය. චුම්බක ස්‍රාව ඝනත්වය. අපි I කියලා කියනවා ධාරාව. L කියනවා චුම්බක ක්ෂේත්‍රය තුල චුම්බක ක්ෂේත්‍රය තුල සන්නායකයේ දිග. සන්නායක දිග. චුම්බක ක්ෂේත්‍රය තුල සන්නායකයේ දිගට අපි කියනවා L කියලා. පැහැදිලිනේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ දැන් මෙතනදී පොඩි අවශ්‍යතාවයක් තියෙනවා පුතාලා. මොකක්ද අවශ්‍යතාවය? දැන් චුම්බක ක්ෂේත්‍රය ගලන්නේ මෙන්න මේ පැත්තට නම් අපි සන්නායකයේ තියන්නේ මෙන්න මෙහෙම. ලම්බක වෙන්න ඕනේ. මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට තියෙනවා නම් සන්නායකය ඒ කියන්නේ ගලන ධාරාව එක්ක මේ පැත්තට වෙන්න පුළුවන් එක්ක මේ පැත්තට වෙන්න පුළුවන්. හැබැයි කොහොම හරි සන්නායක මේ චුම්බක ක්ෂේත්‍රයේ සන්නායකය දෙන්න මොකද වෙන්නේ කියන එකට ලම්බක වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් F සමානයි BIL කියන සමීකරණය. ඒ වගේම මෙන්න මේ සන්නායකය මෙහෙම චුම්බක ක්ෂේත්‍රයේ තියෙනවා. මේක තීටා චුම්බක ක්ෂේත්‍රයේ B නම් මෙන්න මේ දිගේ මෙන්න මේ වගේ අවස්ථාවක චුම්බක ක්ෂේත්‍රයට තීටා කෝණයක් ආනතම I ධාරාවක් ගලනවා නම් මට මේක ලියන්න පුළුවන් F සමානයි BIL කියලා. F සමානයි BIL කියලා ලියන්න පුළුවන්. ඒ වගේම
චුම්බක ක්ෂේත්‍රයක මේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මෙයාට ලම්බකව අපි I ධාරාවක් රැගෙන යන සන්නායකයක් ගත්තොත් මේක B නම් මෙන්න මෙයාගේ වර්ගඵලය A නම් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙයා ඇති කරන ව්‍යාවර්තය ටෝ සමානයි BIA කියලා. ඒ වගේම මෙන්න මෙයාගේ පොටවල් n තිබුණොත් මෙයා ඇති කරන ව්‍යාවර්තය BI NA කියලා මට ලිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා බල ගූර්ණය කියන එක. අපි බල ගූර්ණය කියලා ගත්තොත් හිතන්න මෙන්න මෙහෙම නාදැත්තක්. මේ වගේ නාදැත්තක් මත අපි මේ වගේ නාදැත්තක් මත මෙන්න මේ වගේ සන්නායකයක් අපි මේ වගේ භාරයක් තිබ්බොත් මේ දිග L1 නම් මේ දිග L2 නම් මෙන්න මෙයා මගේ නැති කරන මෙයාගේ බලය F1 කියලා කිව්වොත් මෙන්න මේ බලය F2 කිව්වොත් මෙන්න මේ වටා දක්ෂිණාවර්ත ගූර්ණය මෙයා වටා වාමාවර්ත ගූර්ණයට අපි සමාන කරනවා. එවනොත් මට ලියන්න පුළුවන් L1 F1 ඍණ L2 F2 සමානයි 0යි L1 F1 සමානයි L2 F2 කියලා. මට මෙන්න මේ දක්ෂිණාවර්ත ගූර්ණ වාමාවර්ත ගූර්ණ වලට සමාන කරනවා. මම හිතන්නේ මේවා ඔබ සිද්ධාන්තවල ඉගෙනගෙන ඇති. එහෙම නැත්නම් මම මේ සියලු සිද්ධාන්ත ඔබත් සමග Deep Education නාලිකාවේ YouTube නාලිකාවේ චුම්බකත්වයේ සහ බලය යටතේ සාකච්ඡා කරලා තියෙනවා. චුම්බකත්වයේ යටතේ වෙන කොටසක් සාකච්ඡා කරලා තියෙන එක කොටසක් ගූර්ණ කොටස මම සාකච්ඡා කරලා තියෙනවා බලය යටතේ. හරි. එහෙනම් අපි මේ ගැටලුව බලමු. දැන් මේ වගේ ගැටලුවක් එද්දි විශේෂයෙන්ම මීට අමතරව ඔබ අනිවාර්යයෙන්ම මෝටරයක ක්‍රියාකාරීත්වය ඒ වගේම ඩයිනමෝක ක්‍රියාකාරීත්වය මේ දෙකම දැනගන්න ඕනේ. ඒ වගේම ෆ්ලෙමින්ගේ වමත් නියමයේ දාලා දිශාවක් හොයාගන්න. ඒ වගේම ෆ්ලෙමින්ගේ දකුණත් නියමයේ භාවිත ඔබට මද වශයෙන් හරි පුළුවන් වෙන්න ඕනේ. වමත් නියමෙන් හොඳට පුළුවන් වෙන්න ඕනේ. හරි. කම්බිය දිග 10 සෙන්ටිමීටර වන අතර කම්බිය හරහා ශ්‍රාව ඝනත්වය හරි. බලමු. කම්බිය දිග 10යි. කම්බිය හරහා ශ්‍රාව ඝනත්වය B සමානයි 2 වැඩි කිරීම 10 ඍණ 3යි. A ගගේ 10යි ඇම්පියර්. එහෙනම් අපි දන්නවා මෙන්න මෙතනින් ඇතිවන බලය ඔබ බලන්න ෆ්ලෙමින්ග්ව දාලා බලන්න මෙයාගේ බල ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ පැත්තට. F. එතකොට මෙන්න මෙයාගේ මේ චුම්බක ක්ෂේත්‍රයේ මේ පැත්තට නම් බර මේ පැත්තට ධාරාව යනවා අර පැත්තට මේ FBI බලයෙන් උනේ මේ පැත්තට චුම්බක ශ්‍රාවයේ තියෙන මෙන්න මේ පැත්තට එහෙනම් ධාරාව යනවා මේ පැත්තට. I ගමන් කළ දිශාව මේ පැත්තට. I ගේ දිශාව. එතකොට මේ F සමාන වෙනවා BI ට. B ගියගේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි. I ගියගේ ඇම්පියර් 10යි. L ගියගේ සෙන්ටිමීටර් 10යි.
සෙන්ටිමීටර් 10යි. BIL සෙන්ටිමීටර් 10 මම මීටර කරනවා. BIL. එතකොට මෙන්න මෙයාගේ බලය බිඳුවට බිඳුව අපිට එනවා 2 වැඩි කිරීම 10 ඍණ 3යි F බලය. එතකොට මෙන්න මෙයාගේ ගූර්ණය ගත්තොත් එහෙම මේ පැත්තේ F බලය තියෙද්දි මේ පැත්තේ ක්‍රියාත්මක වෙන බලය mg. එතකොට මෙන්න මේ දිගයි සමානයි. මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. දිග සමාන නිසා LL F ගියාගේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි. mg කියන්නේ ගුරුත්වජ ත්වරණය 10යි. එහෙමනම් මට මෙන්න මෙයාගේ වාමාවර්ත ගූර්ණ සමාන වෙනකොට දක්ෂිනාවර්ත ගූර්ණ වලට. එහෙමනම් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මෙන්න මේ ඔරලෝසු කට්ට පැත්තට තියෙන ගූර්ණ අපි ගන්නවා දක්ෂිනාවර්ත ගූර්ණ. මේවා G ධන කියලා ගන්නවා. ඒ වගේම මෙන්න මේ බලය නිසා මෙයා කැරකෙන්න උත්සාහ කරන මේ පැත්තට මෙයාගේ ගූර්ණේ G ඍණ කියලා ගන්නවා. එහෙනම් මට එනවා ධන ගූර්ණය m වතාවක් 10L ඍණ 2 වැඩි කිරීම 10 ඍණ 3 බලය වතාවක් L සමානයි 0යි. එවනම් මට එනවා m වතාවක් 10L සමානයි 2 වතාවක් 10 3L L ට L කැපුණා 10 ඍණ 3යි. එහෙනම් මේකේ මෙතනට ආවා. එතකොට මට එනවා m සමානයි හරස් ගුණ වුණා 2 වැඩි කිරීම 10 ඍණ 3 10ක් වුණා mg. අපි චුට්ටක් බලමු f සමානයි 2 වැඩි කිරීම 10 ඍණ b il මේ කුට්ට ගියාම m සමානයි 2 වැඩි කිරීම 10 ඍණ 4යි කිලෝග්‍රෑම්. එවනම් මේක ග්‍රෑම් කරද්දි මම කිලෝග්‍රෑම් මේක ග්‍රෑම් කරන්න මම මේක 1000 වැඩි කරොත් 2 වැඩි කිරීම 10 ඍණ 4 කිලෝග්‍රෑම්. ග්‍රෑම් කරන්න මම වැඩි කරනවා 10 3 2 වැඩි කිරීම 10 ඍණ 1යි ග්‍රෑම්. ඒ කියන්නේ 0.2යි ග්‍රෑම්. එහෙනම් අපි මෙන්න මෙයාට නිවැරදි පිළිතුරු විය යුත්තේ පුතේ 0.2යි ග්‍රෑම්. 0.2යි ග්‍රෑම්. පැහැදිලි. නිවැරදි පිළිතුර 2. දැන් අපි ගත්තොත් මෙන්න මේ වගේ ආස්තර විශේෂයෙන්ම අපිට ගූර්ණේ පාවිච්චි කරන්න වෙනවා. අර මං කිව්වා වගේ සමහර වෙලාවට F සමානයි BIA එහෙම නැත්නම් BINA සමීකරණ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම BIL sin θ පාවිච්චි කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. මේ කුමන සමීකරණයද යොදන්නේ කියන එක පිළිබඳව ඔබ නිවැරදි අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා. දරුවනේ එහෙමනම් අපි 2018 වර්ෂයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 50ම සාකච්ඡා කරලා විවරණය කරලා අවසానයි. දැන් ඔබ විසින් මේ බහුවර්ණ 50ට ස්වයං විවරණයක් හදන්න අර මම කියපු කරුණු දාලා. විවරණය හදලා විතරක් වැඩක් නැහැ. මේ විවරණය ඔබ විසින් කටපාඩම් කරගන්න.
ඒ වගේ මේක හොඳට අධ්‍යයනය කරගන්න මතක නැති සූත්‍ර විශාල විදියට ලියලා ඇඳලා බිත්ති වල පොඩ අලවලා ප්‍රැක්ටිස් කරගන්න. එහෙම වුණොත් ඔබට ඉතාම හොඳ ගමනක් යාමේ හැකියාවක් ලැබෙයි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න පත්‍රයෙන් මේ ප්‍රශ්න පත්‍රයේම එසේනම් අපි 2018 වර්ෂයේ ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න පත්‍රයෙන් හම් වෙන තෙක් ඔබට ආයුබෝවන්.